සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ හැම දෙනාටම ධර්ම ශ්‍රවණය වෙනුවෙන් සූදානම්ව මේ පෙරේදී බෞද්ධ ආරෝපවාහිනිය සමගින් ඒකාත්මික වන සුපින්වත් ඔබ වෙත බෞද්ධ ආරෝපවාහිනිය මේ පෙරේදී sannivedanaya කරන දායකත්ව දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. පින්වත්නි, මෙතුම් වූ දේශනාව උදෙසා සිදු කළ වූ ආරාධනය පිළිගෙන ධම්සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජ්‍යපාද හැඩිගල්ලේ චන්ද්‍රාලෝක පින්වත් ස්වාමීන් වහන්සේ අපි පළමුවෙන් සාදු නදින් নমස්කාර පූරකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. පින්වත්නි, අද දේශනාව වෙනුවෙන් දායකත්වය ලබා දී කටයුතු කරනවා මහගොඩගේ කුසුමාවතී මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්වත් පිරිස. එහෙමනම් අපි හැමදෙනාම සදහ සිතින් tempatව මෙතෙන් සිට මෙතුම් වූ දේශනාව පවත්වන හැටියට පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝති. බුද්ධිමත් වාසනාවන්ත ගුණබර කාරුණික පින්වත්නි, අද මේ වෙලාවේ යගිරව බටපොළ පදිංචි බටපිටිය පදිංචි කුසුමාවතී මෑණියන් වහන්සේ ප්‍රධාන කොට ඇති පින්වත් මේ සියලුම දෙනා එකට එක රාශී වෙලා කලුතර බෝසත් මාපිය සෙවණට පැමිණිලා ඊටාම වටිනා පින්කමක් උතුම් පින්කමක් සිද්ධ කරගන්නට මුල පුරන ආරම්භ කරන වෙලාව. සමහර විට ජීවිතේ බොහෝ දවසක ඉඳලා මේ හැමදෙනාගේම හිතවල තිබුණ ප්‍රාර්ථනාවක් ඉෂ්ට සිද්ධ වෙන දවසක් වෙන්නට ඇති. අද දවස තුල මේ ආකාරයට ධර්මදේශනාවක් සිද්ධ කරවලා ඔබ ධර්ම ශ්‍රවණය කරලා තව බොහෝ පිරිසකට ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ හදා දීලා මේ පින්කම කරගන්නට සමහර විට මීට මාස ගණනාවකට එහා ඉඳලා ඔබ මේ වෙනුවෙන් ලොකු සූදානමක් වෙන්නට ඇති. එනිසා අද මේ සම්බන්ධ වෙන පින්වත් හැම දෙනාටම බොහොම සතුටු වෙන්න පුළුවන්, සන්තෝෂ වෙන්න පුළුවන්. අපේ හිතේ තිබුණ ලොකු බලාපොරොත්තුවක් අපි අද ඉෂ්ට කරගන්නවා කියලා. මේ බලාපොරොත්තුව, මේ ඕනකම සාමාන්‍ය කෙනෙක් හිතන විදිහේ, සාමාන්‍ය කෙනෙක් කල්පනා කරන විදිහේ බලාපොරොත්තුවක් ඕනකමක් නෙවෙයි.
මේකේ තියෙනවා විශේෂත්වයක්, මේකේ තියෙනවා වටිනකමක්. ඔබ සමහර වෙලාවට ජීවිතය ගැන හිතලා බැලුවොතින් එහෙම ජීවිතේ ගොඩාක් බලාපොරොත්තු කල්පනාවන් ඉෂ්ට සිද්ධ වුණාට පස්සේ නැවත ආපහු ඒක ගැන කතා කරන්නට ඔබ පෙළඹෙන්නේ නැහැ. සමහර දේවල් තියෙනවා අපේ ජීවිතවල ඉෂ්ට වුණාට පස්සේ අපි ආපහු ඒක ගැන කතා කරන්න පෙළඹෙන්නේ නැහැ. ඔබ නිකමට හිතන්න ඔබේ ගෙදරට ඔබට අලුතෙන් රූපවාහිනියක් ගේන්න ඕන. මිල මුදල් එකට එකතු කරලා අලුතෙන් රූපවාහිනියක් ඔබ ගෙදරට අරගෙන එනවා. ඒ අරගෙන ආවට පස්සේ සතියක් දෙකක් තුනක් අලුතෙන් ගෙනාපු රූපවාහිනිය ඔබ නරඹන්න පටන් ගන්නවා. සතියක් දෙකක් තුනක් විතර යනකොට ඔබ ඒක ගැන නැවත කතා කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය වෙනවා ඔබට. ඒක ඔබට සාමාන්‍ය වෙනවා. ඔබට උවමනා වෙනවා අලුතින් සාරියක්, අලුතින් මොසරියක්, අලුතින් ඇඳුමක් ඔබට උවමනා වෙනවා. ඔබ කඩේකට ගිහිල්ලා ඒ ඇඳුම අරගෙන එනවා. වරක් දෙවරක් තුන් පාරක් ඇඳලා පස්සේ අර ඇඳුමට දීලා තිබුණ වටිනකම, අර ඇඳුමට දීලා තිබුණ තැන හොඳට හිතන්නකෝ. ඒ ඇඳුම පළවෙනි දවසේ අඳිනකොට, ඒ ඇඳුම පළවෙනි දවසේ අඳිද්දි කණ්ණාඩිය ළඟට ගිහිල්ලා ඔබ කීප වරක් බලනවනේ. මම තෝරපු ඇඳුම මම බොහොම හිතලා කල්පනා කරලා පැය ගාණක් ඇවිදලා තෝරගත්ත ඇඳුම 6.60. කණ්ණාඩිය ළඟට ගිහිල්ලා කීප වරක් බලනවනේ ඔබ හරියටම ඇඟට ගැලපෙනවද? මේ ඇඳුම ගැන තව කෙනෙක් අහාවිද? ගොඩක් වෙලාවට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා බලන්නේ මේ ඇඳුම හරියටම ගැලපෙනවද කියලා. ඒත් වරක් දෙවරක් තෙවරක් ඒ ඇඳුම ඇඳලා මේක කයට ඇඟට හුරු වුණාට පස්සේ ඔබ හදිස්සි ගමනක් යන්න ඒ ඇඳුම ඊට පස්සේ ඔහේ ඇඳගෙන යනවා මිසක ඇත්තටම ගොඩක් විට කණ්ණාඩිය ළඟට ගිහිල්ලා අර ඇඳුම ගෙනල්ලා මුලින්ම අඳින දවසේ තිබුණ වමනාව ඒ ඇඳුම අඳින්න 3-4 වරක් අඳිනකොට ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. නමුත් අද මේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න එකේ විශේෂත්වයක් තියෙනවා. ඒ විශේෂත්වය තමයි බලන්න ඔබට බොහොම මානසික වින්දනයක්, මානසික සතුටක්, මානසික සැනසෙල්ලක් ඔබට අද මේ බලාපොරොත්තුව ඉෂ්ට වෙන එකේදී ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබට තව සතියක් ගිහිල්ලා, තව මාසයක් ගිහිල්ලා, තව අවුරුදු 5ක් ගිහිල්ලා, එහෙම නැත්නම් මරණයටපත් වෙන වෙලාවේදී මේ ධර්මානුශාසනාවට ඔබත් එක්ක සම්බන්ධ වෙන කවුරු හරි කෙනෙක් ඔබට පණ යන වෙලාවේදී ඔබේ ළඟ ඉඳගෙන ඔබට මතක් කළොතින් නම කියලා අපි එදා මේ වගේ වැඩසටහනක්, මේ වගේ පින්කමක් කරා, ඒක මතක් කරගන්නක්, ඒක මතක් කරගන්න නංගියේ කියලා මතක් කළොතින් එහෙම ඇත්තටම ඔබට අදට වඩා මහා සතුටක් එදාට ලබන්න පුළුවන්කම තියෙනවා. ඒකයි මේ ධර්මය තුළ තියෙන වටිනකම, ඒකයි මේ ධර්මයේ තියෙන වැදගත්කම. හිතන වාරයක් පාසාම සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා ජීවිතේට මේ කන් දෙකෙන් බණපදයක් ඇහුවට පස්සේ. හිතන වාරයක් පාසා ඒක ඔබට ජීවිතේ ගොඩක් තැන්වලට උපයෝගී කරගන්න පුළුවන්. හිතන වාරයක් පාසා යම් කෙනෙක් මරණයටපත් වෙද්දී ඔබට හිත හදාගන්න උපකාරී වෙන්නේ ධර්මය තමයි. මරණයටපත් වෙනකොට ඔබ ඒ වෙලාවට හිතනවා පන්සලේ හාමුදුරුවෝත් කියා දීලා තියෙනවනේ. ධර්මශාලාවේ වාඩි වෙලා පොයේ දවසට අපි බණ අහද්දී කොයිතරම්නම් අවස්ථාවන් වලදී අහලා තියෙනවද අපි මරණය ගැන. අපිත් එක්ක එකට අඬන මිනිස්සුන්වත් අපිට පුළුවන්කම ලැබෙනවා අස්වසාලන්න. අඬන්න එපා. මේක තමයි ලෝකේ ස්වභාවය. මේක තමයි ජීවිතයේ ස්වභාවය. මේක තමයි සංසාරයේ තියෙන ස්වභාවය. බලන්න ඔබ දැනගත්ත දේ ඔබ අඬන්නේ නැතිවයි මේ වචන ටික අනෙක් කෙනාට කියන්නේ. ඔබ අඬන්නේ නැතුව ඔබ යම් පමණකට දරාගෙන හිතේ වේදනාව යටපත් කරගෙන ඔබ එතන ඉන්න තව කෙනෙක්ව අස්වසාලන්න ඔබට මේ ධර්මය මහ උපකාරයක් වෙනවා. එනිසායි බුදුහාමුදුරුවෝ නිතර දේශනා කළන්නේ ධම්මෝසද සමන්නත්ති, මේ ධර්මය හා සමාන ඖෂධයක් මේ ලෝකේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. හිතට බෙහෙත් කරන එකම ඖෂධය, හිතේ වේදනාවට ප්‍රතිකාර කරන එකම ඖෂධය, හිතේ ඇති වෙලා තියෙන කනගාටුවට දුකට බෙහෙත් කරන එකම ඖෂධය, සසරේ තියෙන භයානකත්වයට බෙහෙත් කරන එකම ඖෂධය ධර්මය හැරුණකොට වෙනත් ඖෂධයක් නැහැ. ඒ නිසා
බුදුහාමුදුරුවෝ මේ අනුශාසනාව මිනිස්සු අරමුණු කරගෙන දේශනා කරන්නේ සංසාර ජීවිතය උපතේ තියෙන ස්වභාවය බුදුන් වහන්සේ අපිට වඩා හොඳින් අත්දැක්කා අද්දුටුව සංසාර තියෙන ස්වභාවය. සසර ජීවිතවල නරක තිරිසම් പ്രേත අසුර වගේ තැන්වල සතර අපාය තුල ඉපදිලා දුක් විඳින මිනිස්සුන්ව බුදුරජාණන් වහන්සේ බුදු ඇසට දැක්කා. ඒ දැකලා තව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී සමහර අයට නිවන් දකින්න කුසලයේ නැති උදවියට සෝවාන් ඵලයටපත් වෙන්න කුසලය පින නැති උදවියට සුගතිගාමී වෙන්න බුදුන් වහන්සේ ධර්ම දේශනා කළා. නැවත භවයකට නැවත උපතකට යන්නේක වේදනාවක් බව හැම විටම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කළා. එහි පිය ගහන වාරයක්වත් තථාගතයන්න් වහන්සේ නමක් නැවත උපත වර්ණනා කරන්නේ නැහැ. ඒ උනත් උන්වහන්සේ බුදු ඇහැට දකිනවා බණ අහන හැමෝම නිවන් දකින්නේ නැහෙනි. බණ අහන හැමෝම අනාගාමී වෙන්නේ නැහෙනි. බණ අහන හැම කෙනෙක්ම සකෘදාගාමී සෝවාන් ආදී ඵලයන් වලටපත් වෙන්නේ නැහෙනි. ජේතවනාරාමේ පූර්වාරාමේ වේළුවනාරාමේ ഘോഷිතාරාමේ බණ අහපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසකකින් බහුතරයක් උදවිය නැවත උපතකට ගියා මිසක ඊටාම ස්වල්ප දෙනයිනේ නිවන් අවබෝධ කරගත්තේ. එනිසා බුදුන් වහන්සේ දකිනවා මේ සත්වයා සසර නැවත නැවත දුකටපත් වෙනවා. නැවත නැවත නිරයට යනවා. නැවත නැවත තිරිසන් ලෝකයට යනවා. එනිසා බුදුන් වහන්සේ එක අවස්ථාවක සමහර විටකදී දේශනා කරනවා සුගතිගාමී වෙන්න අවශ්‍ය කරන කරුණු කාරණාවන්. ඉතින් පින්වතුනි අද ඔබ හිත කය වචනය කියන තුන් දොරම සංවර කරගෙන වෙනදා gedara dore ඉන්නවට වඩා වෙනස්ම පැවතුමකට ගතහුරු කරගෙන මේ වාඩි වෙලා ඔබ බොහොම ගෞරවයෙන් යුක්තව මේ බුදුන් වහන්සේගේ ශාසනාවක් නේද සිද්ධ කරන්නේ කියන කල්පනාව ඇතිවයි බණ අහන්නේ අද ධර්ම ශ්‍රවණය කරන්නේ. ඉතින් ඒ නිසා ඔබට සතුටු වෙන්න පුළුවන් ජීවිතේ මැරෙන වේලාව දක්වාම උපකාරී වන මහා පිනක් හැමෝම එකතු වෙලා අද මේ සිද්ධ කරගන්නේ. සංසාර ජීවිතේ යම්කිසි තැනක ඔබ සියලු දුක් නැති කරනවද නසාලනවද? සංසාර ගමනේ යම් තැනක ඔබ නිවන් අරමුණු කරනවද? ඒ නිවන් අරමුණු කරන තැනට අද මේ මනස තුල තැම්පත් කරගන්න කරුණු කාරණා ටික ඉතාම වැදගත් වෙනවා වටිනාකමක් තියෙනවා. ඒ නිසා ඒකයි අපි කිව්වේ මේ පින්කම මේ කුසල කර්මය බොහෝමත්ම වටින දෙයක්. සමහර විට ජීවිතේ නැවත ඔබට මේ වගේ පින්කමක් කරන්න ඉඩකඩ නොලැබෙන්න පුළුවන්. සමහර විට ජීවිතේ නැවත මේ විදිහට වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන්න ඉඩකඩ නොලැබෙන්න පුළුවන්. ජීවිතේ තරම් අස්තිරයිනේ. ජීවිතේ ඒ තරම්ම අවිනිශ්චිතයිනේ පින්වත්නි. මිනිස්සු උදෑසන ආහාර වේලා අරගෙන හාන්සි පුටුවේ වාඩි වෙලා තප්පර දෙකක් යනකොට නැවත නැගිටින් නැති තත්ත්වයට මිනිස්සුන්ගේ ජීවිතපත් වෙනවානේ. උදේ පාන්දර ඔබ පාන්ගෙඩි අරගෙන එන්න කඩේට ගිහිල්ලා නැවත 10ට විතර ආපහු සීනි 250 අරගෙන එන්න කඩේට යද්දී ඒ කඩේ මිනිස්සයයි පැය දෙකට අන්තරා වෙලානේ. නාන්න බාත්රූම් එකට ගිහිල්ලා නාන කාමරයට ගිහිල්ලා දිගින් දිගට නැවත වතුර ෂවර් එක ඇරලා තියෙනවා. ඔබ දොර ඇරලා බලනකොට ඇයි තාම 나න්න ගිය මහත්තයා, ඇයි තවම 나න්න ගිය ස්වාමි දියණිය එළියට එන්න පරක්කු කියලා ඔබ බලද්දී මිනිස්සු දැකලා තියෙනවනේ නාම්න කාමරයේ ඇතුලේ සිහිසුන් වෙලා පණ නැති වෙලා හුස්ම නිරුද්ධ වුණ මිනිස්සු. ජීවිතේ හේතරම් අස්තිරයිනේ පින්වත්නි. බලාපොරොත්තු මහා තොගයක් මුදුන්පත් කරගෙන හිතේ දරාගෙන හිතේ තැම්පත් කරගෙන නිදා ගන්න මිනිස්සුන්ගෙන් කීයෙන් කී දෙනාද හෙට උදේට නැගිටින්නේ? මිනිස්සු බලාපොරොත්තු වුණාට මිනිස්සු කල්පනා කරාට දීර්ඝ ගමනක් දීර්ඝ ආයුෂක් වින්දනය කරන්න තනපතක් අග තියෙන පිනි බිඳුවක් වගේ මේ හුස්ම ටික. තනපතක් අග තියෙන පිනි බිඳුවක් වගේ මේ හුස්ම ටික. පොල් ගහක හැදිලා තියෙන පොල් ගෙඩි වගේ කුරුම් බැට්ටිත් බිමට වැටෙනවා. ගොපළු ගෙඩිත් බිමට වැටෙනවා. ඇට්ටි ගෙඩිත් බිමට වැටෙනවා. නෑඹුල් වයසේ තියෙන ගෙඩිත් බිමට වැටෙනවා. වේලුණ ගෙඩි ඉතිරි වෙලා අර කලින් කියපු ගෙඩි බිමට වැටිලා ගහ මුල නැසෙනවා විනාශ වෙනවනේ පින්වත්නි. ජීවිතේත් ඒ වගේ. ඒ කරුණු කාරණා තේරෙන්නේ අවබෝධ වෙන්නේ ධර්මයෙන් ඔබට.
ඒ කරුණු කාරණා දැනගන්න තේරුම් ගන්න වෙනත් විෂයක් නෑ මේ ලෝකේ. ධර්මය හැරුණකොට මිනිස්සු බයයි මරණය ගැන කතා කරනවට. මිනිස්සු බයයි ජීවිතේ ලෙඩ රෝග ගැන කතා කරනවට. මිනිස්සු බයයි ජීවිතේ වයසට යන එක ගැන කතා කරනවට. එහෙත් බුදුන් වහන්සේ දේශනා කරන්නේ ජරා මරණ දෙකෙන් එතිලා බැඳිලා පෙරලි යන ජීවිතයක් මේක. ජරා මරණ දෙකෙන් එතිලා බැඳිලා පෙරලි යන ජීවිතයක් මේක. ඒක නැවත නැවත මෙනෙහි කරන්නට කියලා බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ නිසා මේ හිත රැක ගන්නට ඕන දැනුම් තේරුම් තියෙන කාලේ. දැනුම් තේරුම් තියෙන කාලේ කරුණු කාරණා ඇහෙන කාලේ කරුණු කාරණා දැනෙන වයසේදී මේ හිත රැකගන්න පරිශ්‍රමයක් දරන්නට ඕන. ඒ හිත රැකගැනීමේ උතුම්ම ඵලය තමයි පින්වතුනි අපි නිවන් ඵලය නිර්වාණය කියලා හඳුන්වන්නේ. හිත රැකගැනීමේ උතුම්ම ඵලය තමයි නිර්වාණය. අවසානික තැන තමයි නිර්වාණය. ඉන් මෙපිට ඉන්න හැම කෙනෙක්ම නිවන් දකින්න නොලැබුණා කියලා සෝවාන් ඵලයටපත් වෙන්න බැරි වුණා කියලා බණ නොඅසා සිටියොතින් ඒ උදවියගේ හිත හැදෙන්නේ නැහැ. හිත හැදෙන්න ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඒ නිසා බුදුන් වහන්සේ නිරන්තරයෙන්ම හිත රැකගන්න මඟක් තමයි දේශනා කළේ. හැම දේශනාවක්ම අවසාන කරන්නේ හිත රැකගන්න, හිත හදාගන්න, හිත නිවැරදි මඟක පිහිටුවා ගන්නට අවශ්‍ය කරන කරුණු කාරණා ටිකක් පැහැදිලි කරලයි හැම දේශනාවක්ම බුදුන් වහන්සේ අවසාන කරන්නේ. කොසල් මහ රජතුමා දවසක් තමන්ගේ රජමාලිගාවේ විවේකයෙන් වාඩි වෙලා ඉන්නවා. විවේකයෙන් වාඩි වෙලා ඉන්නකොට මිනිස්සු මොනතරම් දේවල් කල්පනා කරනවද? අපි වුණත් එහෙමයි ගෙදර දොරේ උදේ වැඩපළ ටික ඉවර වෙලා විවේකයෙන් උළුවස්ස උඩ වාඩි වෙලා ඉන්නවා. උදේ වැඩපළ ටික ඉවර වෙලා විවේකයෙන් පිටිපස්සේ කුස්සිය උළුවස්ස උඩ වාඩි වෙලා ඉන්නවා. රෙදි පෙරදි ටික හොදලා වේලෙන්න වැලට වනලා සමහර විට උළුවස්සට හේතු වෙලා විවේකයෙන් ටිකක් ඉන්නවා. කොසල් රජතුමත් විවේකය භුක්ති විඳිනවා. විවේකයෙන් ඉන්නකොට මිනිස්සු ගොඩක් දේවල් කල්පනා කරනවා. අපි කල්පනා කරන්නේ ඔබ කල්පනා කළ යුතු වන්නේ ජීවිතේ. දැන් ජීවිතේ භාගයට භාගයක් ඔබ අවසන් කරලා ඉවරයි, හමාර කරලා ඉවරයි. යුතුයකම් වගකීමුත් එහෙමයි ජීවිතේ භාගයට භාගයක් දැන් නිමා කරලා අවසන් කරලා ඉවරයි. උළුවස්සට හේතු වෙලා ඉන්න වෙලාවේදී, උළුවස්ස උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේදී, බත ඉදෙනකන් හිරමනේ උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේදී, හොද්ද පැහෙනකන් බංකුව උඩ වාඩි වෙලා ඉන්න වෙලාවේදී තමන් ගැන ටිකක් කල්පනා කරාට කමක් නැහැ. තමන් ගැන ටිකක් කල්පනා කරන්නට ඕන. තමන් ගැන ටිකක් කල්පනා කරන්න ඕනේ කියන්නේ මගේ ජීවිතේ මට ලැබුණ ආයු කාලෙන් භාගයට භාගයක් මම දැන් ගත කරලා ගෙවලා ඉවරයි. කොටින්ම කියනවා නම් 4/3 මම දැන් ඉවර කළා තියෙනවා. මගේ ජීවිතේ මට ලැබුණ ආයු කාලේ 4/3 මම ඇත්තටම වැය කරලා තියෙන්නේ මම වෙනුවෙන් නෙවෙයි. උදේ ඉඳන් රැ වෙනකන් කුස්සියේ දුම් ගගහ ගින්දර ළඟට වෙලා ඉව්වනම් බත් ඉව්වනම් හොදි වෑංජන ඉව්වනම් මම විතරක් වෙනුවෙන් නෙවෙයි ඒවා කළේ පිටස්තර නැත්නම් ගෙදර දොරේ ඉන්න අනෙක් අය වෙනුවෙන්. ගෙවල් දොරවල් අතු ගෑව රෙදි පෙරදි හේදුව කෑම බීම ඉව්ව වත්ත පිටිය සුද්ධ කළා. මේ හැම දෙයක්ම මම ජීවිතේ කරා. මගේ ජීවිතේ 4/3 ඉවර වුණේ මේ දේවල් වලට. විවාහ ජීවිත වලටපත් වුණා, දරුමල්ලු හැදුවා, ඒගොල්ලන්ව පරිස්සම් කළා, ඒ අයට ඉගැන්නුවා, හොඳ රස්සාවල් වලට දැම්මා, විවාහ කළා දුන්නා. ජීවිතේ 4/3 ඉවර වුණේ මේ දේවල් වලට. ඔයත් කවුරුත් දැන් හිතුවට කමක් නැහැ 4/3 ඉවර වෙලා තව එක කොටසයි තියෙන්නේ. ඒ ඉතිරි වෙලා තියෙන එක කොටස තුල ඔබට ඉතිරි වෙලා තියෙන දවස් ගණන් බැලුවොත් තව දවස් 1500ක් විතර කෙටි කාලයක් වෙන්න පුළුවන් තියෙන්නේ. තව දවස් 2000ක් වගේ කෙටි කාලයක් වෙන්න පුළුවන්. දවස් වලින් ගත්තොත් ඔබට ඉතුරු වෙලා තියෙන්නේ ඒ ඉතිරි වෙලා තියෙන 4/1 ඔබට අයිති වෙලා ඉතිරි වෙලා තියෙන ටික. ඒ නිසා ඔබ ටිකක් හිතුවට කමක් නැහැ කල්පනා කරන වෙලාවට මම වෙනුවෙන් දෙයක් කරගෙන තියනවද කියලා. ඒ නිසා කොසල් මහ රජතුමත් කල්පනා කරනවා විවේකයෙන් ටිකක්. එතුමා කල්පනා කරද්දී එතුමාට මෙන්න මෙහෙම කාරණාවක් හිතෙනවා. එතුමා තනියම කල්පනා කරනවා මේ ලෝකය තුල හිත රැකගත්ත මිනිස්සු අඩුයි නේද කියලා. කොසල් රජතුමා හිතනවා මේ ලෝකේ රජවරු සිටුවරු මේ ප්‍රදේශ ප්‍රාන්ත පාලකයෝ ඉන්නවා. එහෙත් ඒ අයගෙන්
හිත රැකගත්ත මිනිස්සු, හිත සංවර කරගත්ත මිනිස්සු අඩුයි නේද කියලා. එතුමා තව ටිකක් කල්පනා කරනවා හිත විතරද මිනිස්සුන්ට පරිස්සම් කරගන්න බැරි උනේ කියලා. එහෙම කල්පනා කරද්දී එතුමාට කල්පනා වෙනවා හිත විතරක් නෙවෙයිනේ වචනයත් සංවර කරගත්ත මිනිස්සු හරි අඩුයිනේ කියලා. කොසල් රජතුමාට තනියෙන් හිතද්දි කල්පනා වෙනවා. කොසල් රජතුමා හිතනවා මිනිස්සු තාමත් මේ වචනයෙන් වෙන්න ඕන අකුසල කර්ම, පාප කර්ම මිනිස්සු නැවත කරගන්නවනේ. මිනිස්සුන්ගේ වචනේ සංවර භාවය අඩුයිනේ. තව ටිකක් හිතුවා. හිතත් වචනයත් දෙකම විතරක් නෙවෙයිනේ මිනිස්සුන්ගේ සංවර නැත්තේ, කයත් මිනිස්සුන්ගේ සංවර භවෙන් අඩුයිනේ. කොසල් රජතුමා කල්පනා කරනවා. ඒකම රජතුමාට හිතෙනවා හිත කය වචනය කියන මේ තුන්දර සංවර උනේ නැති වුණාට මේ මිනිස්සුන්ව පරිස්සම් කරන්න ඇත් අස්රිය පාබල කියන චතුරු සේනාවක් ඉන්නවා, ඇත් අස්රිය පාබල කියලා. එතුමා හිතනවා මොන තරම් ඇත්තුන්ගෙන් ආරක්ෂාව සැලසුවත් ඒ ආරක්ෂාව සලසන්න පුළුවන් හිතට නෙවෙයිනේ, කයටනේ. ගෙදර සුනකෙක් හදලා සුනකෙක්ගෙන් ආරක්ෂාව ගන්න බෑනේ මිනිස්සෙක්ගේ හිතට. ගෙදර හදන සුනකයාගෙන් මිනිස්සෙක්ගේ හිත ආරක්ෂා කරගන්න බෑනේ. ගෙදර තාප්පේ වටේ අපි හයි කරලා තියෙන CCTV කැමරා වලින් මිනිස්සෙක්ගේ හිතක් පරිස්සම් කරන්න බෑනේ. ගෙදර ලෙඩ වෙලා ඉන්න තාත්තා නිදාගෙන ඉන්න ඇඳ වටේට කැමරා හයි කරලා තිබුණට තාත්තගේ කය පරිස්සම් කරන්න පුළුවන් වුණාට එයාගේ හිත පරිස්සම් කරන්න බෑනේ ඒ කැමරා වලට. එනිසා කොසල් රජතුමාත් එහෙම හිතුවා. මේ මහා ඇත් සේනාවක් ඉන්නවා. ඒ ඇත් සේනාවේ එකදු ඇතෙකුටවත්, එකදු ඇත් ගොව්වෙකුටවත් කෙනෙකුගේ හිතක් පරිස්සම් කරන්න බෑ. හිතක් පරිස්සම් කරන්න බෑ. අශ්ව සේනාවක් ඉන්නවා. ඒ අශ්වයෝ හසුරවන මිනිස්සු ඉන්නවා. ඒ අශ්ව සේනාවේ එකම අශ්වයෙකුටවත් මිනිස්සෙක්ගේ හිත කය වචනේ පරිස්සම් කරන්න බෑ. රිය සේනාවක් තියෙනවා, රත සමූහයක් තියෙනවා. ඒ රත සමූහයක් තිබුණට මිනිස්සෙක්ගේ හිත කය වචනේ පරිස්සම් කරන්න බෑ. පාබල පිරිස ඉන්නවා, පාබල හමුදාව ඉන්නවා. ඒ හමුදාවේ එකම නිලධාරියෙකුටවත් මිනිස්සෙක්ගේ හිත කය වචනේ පරිස්සම් කරන්න බෑ. කොසල් රජතුමා තනියෙන් කල්පනා කරා. කල්පනා කළා හිතුවා මේක ගැන කතා කරන්න යන්න ඕන බුදුහාමුදුරුවෝ හම්බ වෙන්න කියලා. ජේතවනාරාමේ බුදුන් වහන්සේ වැඩ ඉන්නවා. හරියට නිකන් ඉන්න වෙලාවට ගිහිල්ලා කතා බහ කළා බුදුහාමුදුරුවොත් එක්ක. ධර්මාවබෝධය ලැබුවේ නැති වුණාට කොසල් රජතුමා බුදුහාමුදුරුවොත් එක්ක කතා බහ කළා ගොඩක් ප්‍රශ්න ගැටලු निराකරණය කරගත්තා. එදත් යනම තථාගතයන්න් වහන්සේ හම්බ වෙන්න ගිහිල්ලා තමන්ගේ කරේ තිබුණ සලුව දාලා බුදුන් වහන්සේට වන්දනා කරා. අග්‍රදායකයෙක්නේ, හරි හිතයි ශ්‍රී බුදුහාමුදුරුවන්ට. වංශයට පරම්පරාවටත් නෑකම් කියන කෙනෙක් කොසල් මහරජතුමා. වන්දනා කරා. වන්දනා කරලා කියනවා තථාගතයන්න් වහන්සේ මම හරි විවේකයෙන් ඉන්න වෙලාවේදී මට මෙන්න මේ විදිහේ දෙයක් මතක් වුණා. බුදුහාමුදුරුවනේ මේ මිනිස්යාගේ හිත කය වචනය රැකගන්න එක මොනතරම් අමාරුද? හිතින් වෙන අකුසල කර්ම, වචනයෙන් වෙන අකුසල කර්ම, කයෙන් වෙන අකුසල කර්ම වලින් පරිස්සම් වෙන එක මොනතරම් අමාරුද කියලා මම කල්පනා කරා. බුදුහාමුදුරුවනේ ඇත්තස්රිය පාබල කියන මේ චතුරු සේනාව හිටියත්, මේ චතුරංග සේනාව හිටියත් කෙනෙක්ගේ හිත කය වචනය පරිස්සම් කරන්න බැහැ නේද බුදුහාමුදුරුවනේ කියලා මම කල්පනා කළා. මහරජතුමනි, ඔබේ කල්පනාවේ වරදක් නැහැ කිව්වා. ඔබේ කල්පනාවේ වැරද්දක් නැහැ කිව්වා. ඔබ හිතපු දේ හරියටම හරි කිව්වා. බුදුහාමුදුරනේ ඒ විතරක් නෙවෙයි මම තව හිතුවා සමහර වෙලාවට මේ චතුරංග පිරිස නැති වුණත් හිත රැකගෙන, කය රැකගෙන, වචනය රැකගෙන ඉන්න කෙනෙක් යම් කිසි විදියකින් ඉන්නවනම් එයා තමයි හරියටම තමාව රැකගත්ත කෙනා. තමන්ව හරියටම පරිස්සම් කරගත්ත කෙනා එයා තමයි. එයාට අර කියන චතුරු පිරිස නැති වෙන්න පුළුවන්. ඒ වුණාට එයා මානසිකව තමන්ව පරිස්සම් කරගත්ත කෙනෙක් කියලා කිව්වා. බුදුන් වහන්සේ මේක අනුමත කරනවා. බුදුන් වහන්සේ කියන ඔබ නිවැරදි මහරජතුමනි. ඔබ බොහොම හරි මහරජතුමනි. ඔබ කල්පනා කරත් විවේකීව ඒ කල්පනා කළ දෙය ඊටාම යහපත් හොඳ දෙයක් ඔබ කල්පනා කරලා තියෙන්නේ. කවුරුත් මහන්සි වෙන්න ඕන තුන්දොර සංවර කරගන්න. කවුරුත් මහන්සි වෙන්න ඕන තමන්ව රැකගන්න, තමන්ව පරිස්සම් කරගන්න. හිතෙන් පව් සිද්ධ වෙනවා.
හිතෙන් අකුසල් සිද්ධ වෙනවා. හිතෙන් වැරදි සිද්ධ වෙනවා. අපි ජීවිතේ කොයි තරම් බණ ඇහුවත් තාමත් මිනිස්සු දිහා වෛර හිතින් බලනවනේ සමහර විට. අපි මොන තරම් බණ ඇහුවත් තාමත් සමහර තිරිසන් සත්තු දිහා නරක හිතින් වෛර හිතින් ද්වේෂ හිතින් බලනවනේ අපි. උදේ හවස බෝධිය ළඟ කරණීය මෙත්ත සූත්‍රය කියාත්, gedara බුදුපහන පත්තු කළා කරණීය මෙත්ත සූත්‍රය කියාත්, පැටවු හම්බ වෙන්න ඉන්න බැල්ලියක් තමන්ගේ ගේට්ටුව ළඟට ගෙනල්ලා දාලා තිබුණොතින් අපි තාමත් ගල් ගහලා පන්නනවනේ පින්වත්නි. තවමත් ගල් ගහලා අපි පන්නනවනේ. තමන්ගේ ගේට්ටුවට මූත්‍රා කරන සුනකයෙක් ඒ හරිය ඉන්නවනම් අතට අහුවෙන එකෙන් දමලා ගහලා අපි පන්නනවනේ. ඒ හැම විටම ඇති වෙන්නේ මෛත්‍රී සහගත හිතක්ද? ඒ හැම විටම ඇති වෙන්නේ කරුණාවන්ත හිතක්ද? ඒ හැම විටම ඇති වෙන්නේ මෛත්‍රිය කරුණාව පිරුණ හිතක්ද? අන්න තමන් දිහා බලන්න ඕන. තමන් දිහා බලන්න ඕන. ඒ නිසා බුදුන් වහන්සේත් පැහැදිලි කරනවා හිත සංවර කරගන්න, තමන්ව පරිස්සම් කරගන්න ලේසියෙන් කෙනෙකුට බෑ. අපි තේ දේවල් තාම ඒ විදිහටම කරනවා. මේ හිතේ පොඩි දෙයකට තාම කොයිතරම් කේන්ති යනවද? මොනතරම් කේන්ති යනවද? සමහර වෙලාවට පොඩි දේවල් වලට මිනිස්සු රණ්ඩුසරුවල් කරගෙන කෑකෝ ගහගෙන සමහර වෙලාවට සතිය 2-3 කතා කරන්නේ නැතුව මූණවත් බලන්නේ නැතුව ඉන්නවා. හිත පරිස්සම් කරගන්න බැරි වුණ හින්දා. ඒ විතරක් නෙවෙයි වචනයත් එහෙම තමයි. පොඩ්ඩේ එහා මෙහා වෙනකොට මේ කටින් නැත්නම් මේ දිව නමලා එළියට කියන හැම වචනයක්ම කරුණාවන්ත නැහැනේ. මේ කටින් එළියට ප්‍රකාශ කරන හැම වචනයක් තුළම මෛත්‍රී සහගත බව නැහෙනි පින්වත්නි. පොඩි දෙයකටත් කෑකෝ ගහගෙන අපි මේ භාවිතා කරන වචනවල මොන තරම් නරක වචන තියෙනවද? දවසකට වචන 10000ක් විතර කතා කළොතින් එහෙම ඒ කතා කරන වචන 10000න් පින්වතුනි 9570ක් විතර තියෙන්නේ කේන්තිය ද්වේෂය පිරුණ වචන. ඒ නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට ලෙහෙසියෙන් වචනය පරිස්සම් කරගන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි කෙනෙකුට කයේ සංවර බව, කයේ හික්මීම ලෙහෙසියෙන් හදා ගන්නත් බෑ. මේ අතපය ඉස්සෙන්නෙම තව කෙනෙකුට හිංසාවක් කරන්න. මේ අතපය ඉස්සෙන්නෙම සමහර වෙලාවට තව කෙනෙකුට අයහපතක් නරකක් කරන්න. ඒ වගේම පාලනය වෙන්න තමයි ධර්මය අවශ්‍ය කරන්නේ. ඒ වෙයින් පාලනය වෙන්න අත උස්සලා කෙනෙකුට ගහන්න හදද්දී, කකුල උස්සලා පය උස්සලා කෙනෙකුට පහර දෙන්න හදද්දී පොළවේ ඉන්න තිරිසන් සතෙකුට උනත් පයින් ගහලා පන්නන්නට කලින් යම්කිසි කෙනෙක් ධර්මය ඉගෙනගෙන තියෙනවා නම්, ධර්මය හදාරලා තියෙනවා නම්, ධර්මය දැනගෙන තියෙනවා නම් එයා කල්පනා කරනවා මම මේ එකවරක් ගහන පාපහරෙන් මට කීවරක් මේකේ ප්‍රතිඵල ලැබෙනවද කියලා. ධර්මය තමයි ඒක මිනිස්සුන්ගේ හිත හදන්නේ. මේ එකවරක් උස්සන පාපහරෙන් මට සසර ගමන තුල කීවරක් මේ වගේ පාපහරවල් ලැබෙනවද කියලා නොනැති කෙනා, ප්‍රඥාවන්ත කෙනා කල්පනා කරනවා. මම එකවරක් අත මිටමලවලා ගහන මේ අත්පහරෙන්, මම එකවරක් මිටමලවලා රිදවන මේ අත්පහරෙන් මට සසර ගමනේ කීවරක් මේ රිදීම විඳින්න වෙනවද කියලා නුවණැති කෙනා නිතර කල්පනා කරනවා. ඒක තමයි සුණාත ධාරේත චරාත කියන කොටසින් අපි කතා කරන්නේ. හැසිරෙනවා කියලා කියන්නේ ඒකට. පින්වතුනි, පහුගිය දවස්වල මේ දවස්වල අන්තර්ජාලයේ මුහුණු පොතේ නිතර දෙවේලේ එහා මෙහා සැරිසරන පොඩි රූප රාමුවක් තියෙනවා. තප්පර 90ක විතර, විනාඩියක විතර පොඩි රූප රාමුවක් තියෙනවා. ඒ රූප රාමු පෙළේ තියෙන පින්වත්නි එක ගෙදරක ඉන්න අවුරුදු 18ක් විතර වෙන තරුණ දියණියක්. ඒ ගේ ඇතුලේ ඉඳලා හදිසි ආවේගෙන් කෑ ගහගෙන එළියට එනවා. මේ ආවේගෙන් කෑ ගහගන්නේ ඇය ඇගේ මවත් එක්ක. හරිම ආවේගෙන් කෑ ගහගන්න ඇයට අර වචනවල තියෙන සීමාව ඉක්මවා යද්දී අපි උනත් එහෙමයි. වචනවල සීමාව ඉක්මවා යද්දී අපි දන්නේම නැතුව අපේ අතපය ඉස්සෙනවා. මානසික හික්මීම, කායික සංවරය, වාචසික සංවරය ගැන අපි නිතර දෙවේලේ කතා කරන්නේ ඒකයි.
ගෙවල් වල නෝනලා මහත්වරු ස්වාමිවරු බිරින්දෑවරු ගහමරා ගන්න තැනට එකපාරට එළඹෙන්නේ නැහැ. මුලින් පාවිච්චි කරන්නේ වචන. මුලින් භාවිත කරන්නේ වචන. ඒ වචනවල සීමාව ඉක්ම වෙලා යද්දි වචන වලින් කරන්න පුළුවන් ප්‍රමාණය හමාර වෙද්දී ඊළඟට තමයි අතට අහුවෙන එකෙන් දමලා ගහන්නේ. ඊළඟට තමයි අතපය උසවලා ගිහිල්ලා ගහන්නේ. මේ දැරිවිය සාලෙට එනවා කෑ ගහගෙන ගෙදර කාමරේ ඉඳලා. සාලෙට එන ඇය අම්මත් එක්ක කතාව අපි හිතනවා ඒ අම්මා වෙන්නට ඕන. ඒ මවත් එක්ක ඒ වචන හරඹය කරලා වචන ටික ප්‍රමාණවත් වෙන්නේ නැති වෙද්දී ඒ තමන්ගේ අත මිට මොලවලා අර අම්මගේ උරහිස් දෙකට ගහගෙන යනවා. අත මිට මොලවලා ගහනවා. අත මිට මොලවලා ගහන්න කලින් ධර්මය පැත්තෙන් ටිකක් කල්පනා කරන්න ඇයට පුළුවන්කම ලැබුණා නම් ඇයගේ වැඩිහිටි પરම්පරාව ඇයට ධර්මය පැත්තෙන් හිතන්න ටිකක් කියා දීලා තිබුණා නම් අඩුම තරමේ ඉගෙනගෙන දැනගෙන තියෙන දෙයක් ඇයවත් ඩිංගක් කල්පනා කරා නම් කවදාවත් ඇය අර අත් දෙක මිටමලවලා අම්මගේ අතට ගහන්නේ නැහැ. ඇයි? මේ අත මිටමලවන්න හයිය දුන්නේ කවුද කියලා ඇය වරක් හිතනවා. මේ අත මිටමලවන්නට අවශ්‍ය කරන නහරවැල් ටිකේ දුවන ලේ ධාතුව ඇඟට කාවැද්දුවේ කවුද කියලා ඇය තව වරක් හිතනවා. මේ අත මිටමලවන්න අත ඔසවනකොට මේ අත් දෙකේ ඇද ඇරියේ කවුද කියලා ඇය තව වරක් හිතනවා. ඒ හිතද්දී ඇය කොයි වෙලාවකදීවත් අර ප්‍රහාරය අම්මා වෙනුවෙන් දියත් කරන්නේ නැහැ. ඇය අත මිටමලවලා අර අම්මට ගහලා නතර වෙන්නේ නැහැ. අත් දෙක ප්‍රමාණවත් වෙන්නේ නැති වෙද්දී අත් දෙකේ සීමාව ඉක්මවා යද්දී ඊට පස්සේ මිනිස්සු භාවිත කරන්නේ තමන්ගේ කකුල. තමන්ගේ කකුල. අම්මට අත් දෙක ඔසවලා ගහන ඒ දැරිවිය ඊළඟට ඔසවන්නේ තමන්ගේ කකුල අර අම්මට. ඒ අම්මා වෙනුවෙන් කකුල ඔසවන ඇය අම්මගේ සුළුපටු තැනකට නෙවෙයි ඇය කකුල ඔසවලා ගහන්නේ. ඇය කකුල ඔසවලා පාපහර ගහන්නේ අම්මගේ යටි බඩට. යටි බඩට පාපහර ගහද්දී ඒ පාපහර වැදෙන අම්මා යටි බඩ අල්ලගෙන පාත් වෙනවා. යටිබඩ අල්ලගෙන පාත් වෙනවා. යටිබඩ අල්ලගෙන පාත් වෙන ඒ අම්මා එතනම තියෙන පුටු සැටියේ වාඩි වෙනවා. පුටු සැටියේ වාඩි වෙලා කොන්ද පාත් කරගෙන ඔළුව දනහිස් දෙකට ගහගෙන ටික වෙලාවක් ඉන්නවා වේදනාව නිසා. අර දැරිවියට කවුරු හරි කෙනෙක් කියලා දීලා තිබුණා නම් මාස 9කුත් තව දින ගණනාවක් ජීවත් වුණ තැනට තමයි අර පහර ගැහුවේ කියලා. අර දැරිවියට කවුරු හරි කෙනෙක් කියා දීලා තිබුණා නම් ඉගෙනගෙන තිබුණා නම් අඩුම ධර්ම පොතපතක්වත් කියවලා මම මේ කකුල ඉස්සුවේ මාස 9මාරක් මම හෙවණ ලැබපු තැනට කියලා. මම මේ පාවසවල ගැහුවේ මාස 9මාරක් මම ජීවත් වුණ තැනට කියලා. මම මේ පාපහාර දුන්නේ මාස 9මාරක් මම පරිස්සම් ඇතුව ආරක්ෂාකාරීව හිටපු තැනට කියලා කවුරු හරි කෙනෙක් කියා දීලා තිබුණා නම් මොන විදියකින් හරි දැනගෙන හිටියානම් දැනගෙන ඉඳලත් ඒ ගැන කල්පනා නොකළ ඇය ඒ වෙලාවේ ඒ ගැන කල්පනා කරා නම් කකුල උස්සන්න ඉස්සෙල්ලා මම හිතනවා ඇය අර පාපහාර අම්මගේ යටිබඩට ගහන එකක් නෑ. අම්මගේ යටිබඩට ගහන එකක් නෑ. ඒ නිසා බාල තරුණ මහලු ભેදයක් නෑ මේ කියන බුදුහාමුදුරුවෝ මේ කතා කරන කොසල් මහ රජතුමා සමග මේ සාකච්ඡා කරන මේ කරන අනුශාසනාව හැම කෙනෙකුටම වළංගුයි පින්වතුනි. මේ අනුශාසනාව හැම කෙනෙකුටම අඩංගුයි. ඒ කියන්නේ අපි ටිකක් හිතන්න ඕන කල්පනා කරද්දී නිතර දෙවේලේ හිතට එන හැම දෙයක්ම කල්පනා කරන්නට හිත පොළඹවන්නට එපා. සීමාව ඉක්මවා යන හිත ද්වේෂයෙන් බැඳෙනවා. සීමාව ඉක්මවා යන හිත ද්වේෂයෙන් බැඳෙනවා. සීමාව ඉක්මවා යන හිත වෛරයෙන් බැඳෙනවා. සීමාව ඉක්මවා යන හිත කෝපයෙන් බැඳෙනවා. ඔබට ඒ අත්දැකීම් ඇති ජීවිතේ. ඔබ දැන් උනත් සමහර විට මම ඔබේ ජීවිතේ අකමැතිම කෙනෙක් ගැන ඔබට කල්පනා කෙරෙව්වොත් ඔබට පුළුවන්කම තියෙනවා කල්පනා කරලා හිතලා ඒකනා Tamanට කළ බරපතලම වැරද්ද ගැන කල්පනා කරගන්න. ඒ කල්පනා කරන බරපතලම වැරද්ද නැවත පෝෂණය කරන ඔබට පුළුවන් මුළු හිත පුරාවටම ඒ හතුර වෙනුවෙන් වෛරය බැඳ ගන්න. අද දවසට විතරක් නෙවෙයි
හෙට දවසට විතරක් නෙවෙයි, සතියකට දෙකකට විතරක් නෙවෙයි, හිත පුහුණු කරන වාරයක් පාසා මුළු ජීවිත කාලයම බද්ධ වෛරයක් විදිහට අර වෛරය හදාගන්න, අර වෛරය පෝෂණය කරන්න මේ හිතට පුළුවන් කියලා කොයි විටකවත් අමතක කරන්න එපා. කොයි විටකවත්. වෛරයේ පැත්තට විතරක් නෙවෙයි, ද්වේෂයේ තරහේ පැත්තට විතරක් නෙවෙයි, අනෙක් පැත්තත් එමයයි. ආශාව, බැඳීම, ලෙන්ගතුකම, ආදරය, ඒ පැත්තටත් මේ හිත යම් කිසි කෙනෙක් ඕනෑවට වඩා නැඹුරු කරනවා නම්, දුවෙක් පුතෙක් වෙනුවෙන් හරි, මුණුබුරෙක් මිනිබිරියක් වෙනුවෙන් හරි, ඒ මුණුපුරු මිනිපිරියන්ගේ තියෙන දඟකාරකම් වෙනුවෙන් හරි, ඔබ ජීවත් වෙන ගෙදරට දොරට හරි යම් කිසි විදිහකින් අපි අර කතා කළ පැත්තට අනෙක් පැත්ත, ප්‍රතිවිරුද්ධ පැත්ත, ඒ කියන්නේ ආදරය, ආසාව, ලෙන්ගතුකම, බැඳීම, යම් කිසි විදියකින් ඒ පැත්තට මේ හිත ඕනෑවට වඩා නැඹුරු කළොතින් මැරෙන දවසට ඔබට නිදහසේ ඇස් දෙක පියව ගන්න බැරි වෙනවා. නිදහසේ ඇස් දෙක පියව ගන්න බැරි වෙනවා. මේ මගේ මහගෙදර නේද මම මේ දාලා යන්නේ කියලා කල්පනා වෙනවා. මහගෙදරට ඔබ බැඳෙනවා. මහගෙදරට ඔබ බැඳෙනවා. මේ කාමරේ නේද මම ජීවිත කාලේ වැඩිපුර හිටියේ, ජීවත් වුණේ කියලා හිතනවා. ඒ කාමරයට ඔබ බැඳෙනවා. ඒ කාමරයට ඔබ බැඳෙනවා. මේ පර්චස් 10 15 අරගන්න මම මොනතරම් ධෛර්යයක් දැම්මද කියලා ඒ වෙලාවේ ඔබ කල්පනා කරනවා. මහ පොළොවේ තියෙන පස්වලට ඔබ බැඳෙනවා. කාමරයට බැඳෙන, කාමරයට ඇලුම් කරන, කාමලයේ පිරිබඳ තෘෂ්ණාව හදාගන්න ඔබට මරණින් මතු ඊළඟ ජීවිතය ඒ කාමරේම මකුණු දැලක මකුණෙක් වෙන්න ඉඩකඩ තියෙනවා කියලා අමතක කරන්න එපා. අමතක කරන්න එපා. ඔබ නිදාගන්න ඒ කාමරේම ඇඳේ ඉන්න ඇඳ මකුණෙක් වෙන්න පුළුවන් කියන එක ගැන ඔබ අමතක කරන්න එපා. අමතක කරන්න එපා. ඒ කාමරේ ඇතුළෙම ගේ හදාගෙන ඒ කාමරේ ඇතුළෙම එහා මෙහා ඇවිදින කඩියෙක් කෝඹියෙක් වෙන්න පුළුවන්කම තියෙනවා තෘෂ්ණාවෙන් මරුණොතින්. අමතක කරන්න එපා. අමතක කරන්න එපා. අපිට නොපෙනුනාට අපේ ගෙදර අපේ මිදුල අතුගාද්දි, අපේ ගේ ඇතුළ අපි අතුගාද්දි, ගෙදර මිදුලේ ඉන්න ගැඩවිල්ල පණුවෝ සමහර විට මීට කල්ප කාලාන්තර ගානක් එහාකදී ඒ පොළවටම ආදරය කළ, ඒ බිම් කඩකටම ආදරය කළ උදවිය වෙන්න පුළුවන්. ඒ නිසා මේ අංශ දෙකම ගොඩක් බරපතලයි. මේ අංශ දෙකම ගොඩක් බරපතලයි. ඒක නැවත නැවත හිතන්න ඕන. මේ කියා දෙන්නේ ඔබට ඉතාම සරලව. මේ අපි කතා කරන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල කර්ම ගැන. මේ අපි කතා කරන්නේ හේතුඵල දර්ශනය ගැන. මේ අපි කතා කරන්නේ අවිද්‍යාව නිසා සත්වයා සංසාරේ ඉපදීම හදාගන්න විදිහ ගැන. ඊටාම සරලව ඔබට මේ කියා දෙන්නේ. ඒ නිසා හැම වෙලෙම හිත පරිස්සම් කරගන්න ඕන. හැම වෙලෙම තමන්ව පරිස්සම් කරගන්නට ඕන. වචනයත් ඒ විදිහයි. වචනයත් ඒ විදිහයි. සමහර වෙලාවට ගෙවල් වල ඉන්න දරුවන්ට උනත් හැම විටම කොයි වෙලාවකදීවත් මොනතරම් කේන්තියක්, ආවේගයක් ආවත් දරුවන්ට හැම විටම උගන්වන්නට ඕන ප්‍රිය වචන කතා කරන්න. ප්‍රිය වචන කතා කරන්න. නරක වචන කතා කරන්න, නරක වචන කියන්න දරුවන්ට ඉඩ දෙන්න එපා. අම්මලා තාත්තලා වැඩිහිටියෝ දරුවෝ ඉන්න තැන්වලදී නරක වචන කියන්න එපා. නරක වචන කතා කරන්න එපා. ඒ අයගේ වචනය අපි හදන්නට ඕන. අපේ වචනය අපි හදාගන්න ගමන්. ඒ නිසා වචනේ ආදීනවත් ඒ විදිහයි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ දවසක කතාවක උන්වහන්සේ දේශනා කරනව එක්තරා ගඟක ඉන්නව ඊටාම රූප සම්පන්න මාළුවේ. ඊටාම රූප සම්පන්නයි. මාළු ගත්තොත් පින්වතුනි, කාණුවල පීනන මාළුවන්ට වඩා සමහර ගෙවල් වල විවිධ වර්ණවල විවිධ ලස්සන මාළු හදනවා. ටැංකි වල ඉන්න මාළු පින්වත් ඔබ දැකලා ඇති. පින්වතුනි, මේ කතාවේ තියෙන ප්‍රේතවත්වයේ තියෙන මේ කතාවේ තියෙන මේ මාළු වගේ රූපය හරි ලස්සනයි. එහෙත් ඒ මාළුවා යම්කිසි වෙලාවක තමන්ගේ මුඛය විවෘත කරනවද, කට අරිනවද, මුඛය විවෘත කරන මොහොතේ ඒ පලාතම දුගඳ හමන විදිහට මාළුවාගේ මුඛයෙන් කටින් මහා දුගඳක් එළියට යනවා. ඒ නිසා කොයි වෙලාවකදීවත් වචනය අසංවර කරගන්න එපා. කේන්ති ආවේගයේ එනේක මනුස්ස හිතක, පෘථග්ජන හිතක ස්වභාවය. ඒකයි මම කිව්වේ අපි පළවෙනි තැනින් ඒ එන කේන්තිය, ආවේගය, ඕනකම, බැඳීම ඛණ්ඩණය කරනවා නම්, කඩනවා නම්, ඒ කියන්නේ මුලින්ම හිත තුළින්ම ඒක ඇති වෙන මොහොතෙම නිරුද්ධ කළා දාන්න ඕන. ඇති වෙන මොහොතෙම නැති කරලා දාන්නට ඕන. ඒකට ඕන කරනවා සම්මා සතිය.
සම්මා සතිය. දරුවෙක් මල්ලෙක් ගැන වුණත්, අල්ලපු ගෙදර තමන්ගේ ගෙදර ඉන්න කෙනෙක් ගැන වුණත්, තමන් අහිතවත්ම හිත කැමැතිම නැති කෙනෙක් ගැන වුණත් යම් කිසියකින් තමන්ට දැනෙනවා නම් ඒ කෙනාගේ රූපය දකිද්දි, ඒ කෙනාගේ හඬ ඇහෙද්දි, ඒ කෙනා ඇවිදගෙන යන දිහා දකිද්දි ඔබට දැනෙනවා නම් දැන් මගේ හිතේ මේ කෙනා ගැන තරහ වෛරය පෝෂණය වෙනවා කියලා සම්මා සතියෙන් බලන්න ඕන. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ පියවරෙන් පියවරට නැවත නැවත කතා කර කර ඉන්න ඕන එකක් නෙවෙයි. ඒක පුහුණු කරන්නට ඕන. තමන් රැකගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය පුහුණු කරන්නට ඕන. ඒ නිසා වචනය රැකගන්නට ඕන, කය රැකගන්නට ඕන, හිත රැකගන්නට ඕන. මොන ආවේගයක් ආවත්, මොන කේන්තියක් ආවත් අතපය ඔසවන්න යන්න එපා. දෙපාරක් තුන්පාරක් කල්පනා කරන්න. ඒ ආවේගයෙන්, කේන්තියෙන්, ද්වේෂයෙන් අතපය ඔසවපු මිනිස්සුන්ට උන දේ ගැන පින්වතුන් අහලා ඇති ලෝවැඩ සංග්‍රාම සුභාෂිතය මෙහෙම වචනෙන් කියලා කියා දෙන්න බැරි තැන කවි වලින් කියා දුන්න. පෙර අඟනක් එක්කෙලු දෙනක හිස සිඳා සියොළඟ වැළඳි නිරයේ දුක් විඳින්නට ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලබා මේ රඟ වේය කාටත් අකුසලේ නිසා. කැපුවේ එක එළුවගේ බෙල්ලයි. එහෙත් ඒ එක එළුවගේ බෙල්ල කපද්දි ඒකෙන් ලැබෙන අකුසල කර්මයේ ඵල විපාක, අකුසල කර්මයේ බරපතලකම මොනතරම්ද උපදින භවයක් පාසා අර එළුවගේ ඇඟේ තිබිච්ච රෝම වලට වඩා මේ එළුවගේ බෙල්ල කපලා මරපු තැනැත්තිය බෙල්ල කැපි මැරෙනවා. ඔබ හිතනවා ඇති එහෙනම් මම එළුව මරන්න හොඳ නෑ කියලා. නෑ, එතනට සීමා වෙන්න නෙවෙයි මේ කියා දෙන්නේ. ඔළුව අතගාලා ඉසකෙස් අස්සෙන් අතගාලා විවේකයෙන් ඉන්න වෙලාවට ඉසකෙස් අතර ඉන්න උකුණව අරගෙන ඇඟිලි දෙකේ නියපොතු දෙකට තද කරලා ඒ ජීවිතය තොර කරන්න කලින් නුවණැති මිනිස්සු ටිකක් කල්පනා කරාට කමක් නැහැ. එනිසා මේ කතා කරන්නේ, මේ කියා දෙන්නේ ඔළුවේ ඉන්න උකුණගේ තැන ඉඳලා, ඔළුවේ ඉන්න ලේඩියගේ තැන ඉඳලා තමන්ව රැක ගන්නට, තමන්ව පරිස්සම් කර ගන්නටයි මේ කියා දෙන්නේ. ඒ නිසා මේ මග කියා දෙන වටිනම දර්ශනය බෞද්ධ දර්ශනය. ඒ නිසා ඔබ හැම විටම කල්පනා කරන්න ඕන, හිතන්නට ඕන කොසල් රජතුමා බුදුහාමුදුරු ඉදිරියේදී මේ කිව්ව කාරණය. මේ බාහිර පරිසරය තුල කෙනෙක්ගේ හිත, කය, වචනය රකින්න බෑ නේද බුදුහාමුදුරුවනේ? ඔව් මහරජතුමනි, බාහිර පරිසරයේ ඇත්තශ්‍රිය පාබල වලින්, හයි කරන කැමරා වලින්, ගෙදර ආරක්ෂාවට ඉන්න සුනකයන්ගෙන් දාලා තියෙන ගේට්ටු වලින්, අඩි ගාණක් උසට ගහලා තියෙන තාප්ප වලින් මිනිස්සෙක්ගේ හිත රකින්න බෑ කියන එකයි අපි මේ කතා කරන්නේ. හිත රකින්න තමන් හැම විටම සම්මා සතියෙන් ඉන්නට ඕන. ඒක නිසා දැනුම් තේරුම් ඇති අය කල්පනා කරලා මේ කියපු කරුණු කාරණා ටික නැවත හිත විනිවිද යවලා හිතන්න පුළුවන් ඇත්තෝ අද සිටම යම් කරන අකුසල කර්ම වලින් මිදෙත්වා කියලයි අපි මේ අනුශාසනාව කරන්නේ. ඒ නිසා පුරා හෝරාවක කාලයක් ඉක්ම වෙලා ගිහිල්ලා තියෙනවා. මීට වඩා අපි මේ අනුශාසනාව දීර්ඝ කරන්නේ නැහැ. ඔබ හැම දිනාටම ඊ타ත්ම සරලව දැනෙන තේරෙන විදිහට මොනවා හරි දෙයක් අරගෙන හිත හදා ගන්නට, තමන්ව පරිස්සම් කර ගන්නට අවශ්‍ය කරන විදිහට අපි මේ අනුශාසනාව ඔබ වෙනුවෙන් සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා මොනවා හරි දෙයක් අද මේ වටින පින්කම කරගන්න දවසේ ජීවිතේට අරගන්න, හැදෙන්න, හිත හදා ගන්න, තමන්ව පරිස්සම් කරගන්න, තමන්ව රැක ගන්නට අද මේ කියා දුන්න අහපු කරුණු කාරණා නැවත මෙනෙහි කරන්න. gedara dore කේන්ති ආවේගයේ කෝපය මතුවෙන තැන්වලදීත්, ආශාව, බැඳීම, ලෙන්ගතුකම, ආදරය මතුවෙන තැන්වලදීත් හැම තැනදීම හිතන්න පින්වත්නි, මේ දෙපැත්තම අනර්ථකාරී, මේ දෙපැත්තම භයානකයි. එක පැත්තක් නිරේ දුක් විඳින්නටත්, අනෙක් පැත්ත කාමරයේ gedara වහලේ හදන මකුණු දැනක මකුණෙක් වෙන්නටත්, ඔළුවේ උකුණෙක් වෙන්නටත් මේ දෙපැත්තම හේතු වෙනවා. ඒ නිසා මේ දෙපැත්තෙන්ම හිත මුදව ගන්න අවශ්‍ය කරන මගට පුළුවන් විදිහට එළඹෙන්න මහන්සි ගන්නට කියලා අනුශාසනා කරමින් අපි අද දවසේ මේ අනුශාසනාව සමාප්ත කරනවා, හමාර කරනවා, නිමාවටපත් කරනවා. ඒ නිසා අද දවසේදී බොහෝමත්ම
කරුණාවෙන් ඕනෑකමින් යුක්තව මේ උදාාරතර පින්කම සිද්ධ කරන්නේ මහගොඩගේ කුසුමාවතී මෑණියන් වහන්සේ ප්‍රධාන මේ පින්වත් උදවිය එකට ඒක රාශී වෙලා මේ වෙලාවේදී ඔබ බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලොව යන්නට යෙදුන සුගතපාල තමන් ගමගේ තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගිහිල්ලා වසර 4ක් පිරීම නිමිත්තෙන් එතුමාට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අගේනිස් පියතුමාණන්ට පරලොවට පුණ්‍යානුමෝදනා කරන්නට. ඒ වගේම UN සිනෝනා මෑණියන්ට පරලොවට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම GD වේලුම් සිඤ්ඤෝ මෑණියන්ට පියාණන්ට පරලොවට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම HW ඕවිනිස්සාමි මෑණියන්ට පරලොවට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. 2021 අවුරුද්දේදී උසස් පෙළ විභාගයට පෙනී සිටින හිමාශා මල්ෂානි දියණියන්ට, ඒ වගේම 2021 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අනුෂ්ක පුබුදු ප්‍රියංකර දුවා දරුවන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙනවා. පැමිණ ඉන්න සියලුම දෙනාටත් නෑදෑ හිතවතුන්ටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න ඔබ අද දවසේදී බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි මේ වෙලාවේදී කල්පනා කරමු, සිහියට නගා ගමු. ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව බුදු පියාණන් වහන්සේගේ තථාගත සම්බුද්ධ දේශනාව අපි මේ වෙලාවේදී කායේන සංවරෝ සාදෝ කියන මේ දේශනා පාඨය කෝසල සංයුත්තේ පළමු වර්ගයේ අත්තරක්කිත සූත්‍රය මුල් කරගෙන ඊටාම කෙටියෙන් අපි මේ අනුශාසනාව ශ්‍රවණය කළා. ඔබ හැම කෙනෙක්ම කල්පනා කරන්න ශ්‍රද්ධාවෙන් යුක්තව මේ අනුශාසනාව ශ්‍රවණය කළ රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් ලෝකේ ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. දෙවියන්ට ප්‍රාර්ථනා කරන නිර්වාණ බෝධියකටපත් වෙන්න මේ පින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කුසුමාවතී මෑණියන් ප්‍රධාන කොට ඇති ධර්මානුශාසනාව ශ්‍රවණය කරන හැමදෙනා නමින්ම මිය පරලොව ගියා වූ සියලුම ඥාතිවරුන්ටත් ඒ වාගේම අවසරයි දරණාගම කුසල ධම්මාභිධාන නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන අපවත් වන්නට යෙදුන සංඝ පරම්පරාවේ මහා සංඝ රත්නයටත් අපි මේ රැස් කරගත්තා වූ සියලු පින් කුසල් අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. ඔබ යම් කිසි ඥාතිවරයෙක්ගේ නම් ගොත් කල්පනා කරගෙන පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු නම් ඒ හැමදෙනාම මේ පින් අනුමෝදන්ව සැපවත් වේවා, සුවපත් වේවා, නිවන් සම්පත් පිණිස මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දවසේදී අපි පළමු කොටම සිහිපත් කරනවා කලුතර මේ බෝසත් මාපිය සෙවණේ නිර්මාතෘන් වහන්සේ මලේගොඩ නන්දනා හිමිපාණන් වහන්සේ ප්‍රධාන මේ කටයුතු සිද්ධ කරගෙන යන පූජනීය මහා සංඝ රත්නයටත් ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලයේ මේ කටයුතු සිද්ධ කරගෙන යන පූජනීය මහා සංඝ රත්නයටත් අද දවසේ මේ උදාාරතර පින්කමේ දායකත්වයේ බාරගෙන කටයුතු කරන කුසුමාවතී මෑණියන් ප්‍රධාන මේ සහ සම්බන්ධ වෙන ලොකු කුඩා හැම දෙනාටමත් ඔබේ නිවෙස්වල සියලුම සමාජිකාවන්ටත් ධර්මානුශාසන ශ්‍රවණය කරන හැම දෙනාගේම ජීවිතවලටත් මේ සිද්ධ කරගත්ත අනන්ත කුසල ශක්තිය ආශිර්වාදේ ලැබේවා. කරදර බාධා විපත් දුම්නත් දුරු වේවා. කායික නිරෝගී බව, මානසික සුවපත් භාවය ලැබේවා, සලසේවා. මේ මනුස්ස ජීවිතේ පූර්ණාංශ තව තවත් අප්‍රමාණව පින් කුසල් වඩමින් ගෙවන්ට ඔබ හැම දිනාටම වාග්ය වාසනාව සලසේවා. තුනුරුවන් සරණින් සුවපත් වේවා කියලා අපි ඔබට ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් දෙවියන්ටත් නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන්ටත් ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබටත් ධර්මානුශාසනාව සිද්ධ කළා වූ මටත් සම්මා සම්බුද්ධත්වයේ පසේ බුද්ධත්වයේ මහරහත් භාවයේ කියන තුන්තරා බෝධියෙන් ඔබ ප්‍රාර්ථනා කරන අරමුණු කරන මම ප්‍රාර්ථනා කරන අරමුණු කරන නිර්වාණ බෝධියක් වෙනවද? එකී නිර්වාණ බෝධියට පැමිණ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් අමා මහ නිර්වාණ සම්පත්තිය අවබෝධ කරගන්නට අප කාටත් මේ බලවත් කුසල කර්මය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. පින්වත්නි, බෞද්ධ රූපවාහිනී නාලිකාවේ කලුතර ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පටිගත කිරීමක් ලෙස මේ පැයේදී සම්නිවේදනය කළ මේතුම් වූ දේශනාව පවත්වා වදාළ පූජ්‍යපාද හැඩිගල්ලේ චන්ද්‍රාලෝක පින්වත් ස්වාමින් වහන්සේට
නිදුක් නිරෝගී සුව සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් මේ දේශනාව මෙලෙස නිමාවට පත් වෙනවා. පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.